ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්වතුනි අපි සාකච්ඡා කරමින් සිටින්නේ රතන සූත්‍රයේ යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායං රතනං පනීතං ආදී වශයෙන් පවතින ගාථාව. එතනදී යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායං රතනං කියන තැනට එනකන් අපි සාකච්ඡා කළා. අපි එතනින් ඉදිරියට යමු. පනීතං කියන පදේ කොහොමද අට කතාවේ විස්තර කරලා තියෙන්නේ කියලා බලන්න. අට කතාවේ පනීතං කියන පදේ විස්තර කරන්නේ පනීතන්ති උත්තමං සෙට්ටං අතප්පකං කියලා. ප්‍රනීත කියන්නේ උත්තම, ශ්‍රේෂ්ඨ, උදාර කියන අර්ථයයි කියලා. මේ අතප්පක කියන වචනය ටිකක් ශබ්දකෝෂවල ඍජුව දැක්වෙන්නේ නැති පදයක්. ඒ වගේ තැනක් අහම අපිට පුළුවන් මේ චට්ට සංගායනා වගේ භාවිතා කරන කෙනෙක්ට නම් මේ ඊටාම් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ තමයි එවැනි වචනයක් යෙදිලා තියෙන තවත් තැනක් විමසලා බලන්න පුළුවන්. ඒත් අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම තැනක්. මජ්ක්‍ධිම නිකායේ මූල ටීකාවේ මජ්ක්‍ධිම නිකායේ ටීකාවේ අතප්ප කට්ටේ නාති උලාරතර භාවේන ඥාන සමාපත්තිය අතිත්තකර භාවේන කියලා. ඒ කියන්නේ අතප්ප කට්ටේන යනු අතිශය උදාර බැවින් ධ්‍යාන සමාපත්තියෙහි තෘප්තියකට නොපැමිණෙන ස්වභාවය කියලා සඳහන් වෙනවා. එතකොට මෙතනදී අතප්ප කට්ටේන යනු අති උදාර භාවයෙන් කියලා කියවිච්ච නිසා මෙතනදී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ අතප්පක කියන වචනය අති උදාර භාවයෙන් කියන අති උදාර භව කියන අදහස අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒවං ඉමිනා ගාථා පදේන යං සග්ගේසු අනේක යෝජන සතප්පමාන සබ්බ රතනමය විමානේසු සුදම්ම වේජයන්ත ප්‍රභූතේසු සස්සාමිකං යංච බුද්ධුප්පාද විරහේන අපායමේව පරිපූර්ණතේසු සත්තේසු ශුඤ්ඤ විමාන පටිබද්දං අස්සාමිකං යං වා පනඤ්ඤම්පි පඨවි මහා සමුද්ද හිමවන්තාදී නිස්සිතං අස්සාමිකං රතනං තං නිද්දිට්ඨං හෝති කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ ගාථා පදයෙන් යම් කිසි ස්වර්ගය ගත්තාම ස්වර්ගයෙන් නොයෙක් යොදුන් සිය ගණන් ප්‍රමාණ සියලු මණික් වලින්ම සබ්බ රතන මේ කියන්නේ ਸਰවාකාරයෙන්ම මණිකෙන්ම නිර්මාණය වෙච්ච විමාන තියෙනවලු. ඒ විමානයන්ගෙන් සහ ඒ වගේම සුධර්මා දිව්‍ය සභාව වෛජයන්ති ප්‍රාසාදයේ ආදී කොටගෙන ඇති ශාලා ප්‍රසාද ආදී මේ ස්වර්ගයේ දකින්න ලැබෙන්නා වූ සස්සාමිකං හිමිකරුවන් ඇති ස්ථාන සම්පatti වේවා. යංච බුද්ධුප්පාද විරහේන යම්කිසි බුදුරජාණන් වහන්සේලාගේ උප්පත්තිය නැති කාලයක අපායමේව පරිපූර්ණතේසු අපාය පිරීලා යනකොට මේ ස්වර්ග ලෝක හිස් වෙනවා. සත්වයන්ගෙන් සත්තේසු කියන්නේ සත්වයන්ගෙන් ඒ කාලෙට ශුන්‍ය විමාන පටිබද්දං අස්සාමිකං ඒ විමාන හිස් වෙලා යනවා. ඒ හිස්ුණු ස්වාමියන් නැති විමානයන් වල තියෙනා වූ හෝ වේවා යංවා පනඤ්ඤම්පි මේ දෙආකාරයකින් නොකියවිච්ච වෙන මොන විදිහක හරි පඨවි මහා සමුද්ද හිමවන්තාදී නිස්සිතං මහ පොළොව මහ සමුදුර හිමාලය ආදී ප්‍රදේශ ඇසුරු කොටගෙන ස්වාමියන් නැති අස්සාමිකං රතනං මණික් වර්ග තියනද තන් නිද්දිට්ඨං හෝති
ඒ සියල්ල මෙයින් නිර්දේශ කරනවා කියලා කියවෙනවා. ඉතින් එතකොට මේකේ සාමාන්‍ය අර්ථය ලැබෙන්නේ මෙහිමයි මේ ගාථා පදේ. යං කිංචි විත්තං ඉදවා හුරංවා, යං කිසි සම්පත්තියක් තියනවද මෙලෝ වේවා විනත් ලෝක වේවා, සග්ගේසුවා ස්වර්ගී හෝ වේවා, යං රතනං පනීතං යං කිසි මේ කියව විදිහේ උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ උදාරතර වූ මණික් තියෙන මණිකක් කියලා දෙයක් තියෙනවා නම් ඒක දෙව්ලෝක වෙන්න පුළුවන්, බඹලෝක වෙන්න පුළුවන්, මනුලෝ වෙන්න පුළුවන්, ඕනෙම තැනක යම් කිසි රත්නයක් තියෙනවා නම් ඊට පස්සේ කියන්නේ නනෝ සමං අත්ති තථාගතේන කියලානේ. ඒකට පැහැදිලි කරන වට කතාවේ නනෝ සමං අත්ති තථාගතේනාතින ඉති පටිසේදේ. න කියන්නේ නැත කියන නැත්නම් තියෙන බවට විරුද්ධ වීම දක්වන පදයක්. නෝ ඉති අවධාරණේ. අවධාරණයෙන්ම කියනවා, පැහැදිලි ලෙසම කියනවා, ස්ථිරවම කියනවා කියන අදහස් තමයි නෝ කියලා කියන්නේ. සමං කියලා කියන්නේ සමාන වෙන, තුල්්‍ය, මේ සමාන වෙන කියන එක. අත්ථීති විජ්ජති විද්‍යාමානයි, තථාගතේනාති බුද්දේන බුදුරජාණන් වහන්සේ සමග. ඒ කියන්නේ නනෝ සමං අත්ති තථාගතේන කියලා කියන්නේ අර කලින් සඳහන් කරපු මේ විශ්වයේ යම් තැනක යම් ආකාරයේ මණිකක් පවතිනවා නම් නනෝ සමං අත්ති තථාගතේන බුදුරජාණන් වහන්සේ සමග සමාන වූවක් නම් ඇත්තේම නැත කියන එකයි එහි සරල අදහස. කිං උත්තං හෝති, කුමක් කියන ලද්දේද? යං ඒතං විත්තංච රතනංච ප්‍රකාශිතං. අර කලින් සඳහන් කරා අපි සම්පatti පිළිබඳව හා ඒ වගේම මණික් පිළිබඳව. එත්ත ඒකම්පි බුද්ධ රතනේන සදිසං රතනං නේවත්ති. ඒ එකම මණිකක්වත් බුදුරජාණන් වහන්සේ හා සමාන රත්නයක් නෙමෙයි, එහෙම රත්නයක් නැත. යම් පිහිතං චිත්ති කතට්ටේන රතනං. තවද එහි ඒ චිත්තීකත අර්ථයෙන්, කියන්නේ චිත්තාකර්ෂණීය අර්ථයෙන් රතන නම් වෙනවද? ඒ කෙසේද? සේයතිදං ඒ කෙසේද යත් රඤ්ඤෝ චක්කවත්තිස්ස චක්කරතනං මණිරතනං යම්හි උප්පන්නේ මහජනෝන අඤ්ඤත්ත චිත්තීකාරං කරෝති. මේ චක්‍රවර්ති රජතුමාට චක්‍ර රත්නය, මාණික්‍ය රත්නය පහළ වුණාම මිනිස්සුયો මහජනයා වෙනත් තැනක සිත් අලවන්නේ නැහැ. න කෝචි පුප්ප ගන්ධාදීනි ගහෙත්වා යක්කට්ටානං වා භූතට්ටානං වා ගච්ඡති. ඒ අය මල්, ගඳ, සුවඳ විලවුන් ආදී අරගෙන ගිහිල්ලා පූජා සත්කාර පවත්වන්නේ කිසිම යක්ෂයන්ට, භූතයන්ට පූජා පවත්වන්නා වූ තැනක එහි පූජාවන් පවත්වන්න යන්නේ නැහැ. සබ්බෝපි ජනෝ චක්ක රතන මණිරතන මේව චිත්තින් කරෝති පූජේති. සියලුම ජනයා චක්‍ර රත්නය, මාණික්‍ය රත්නය කෙරෙහි තමයි සිත් අලවන්නේ, පූජා පවත්වන්නේ, ගෞරව කරන්නේ. තං වරං පත්තේති. ඒ වරයන් ප්‍රාර්ථනා කරන්නේ. පත්තිතං චස්ස ඒකච්ඡං සමිජ්ජති. ප්‍රාර්ථනා කරන දේ ඒකාන්තයෙන් සමෘද්ධ වෙනවා කියනවා. තම්පි රතනං බුද්ධ රතනේන සමන්නත්ති. ඒ චක්‍රවර්ති රජුරවන්ට පහළ වෙන චක්‍ර රත්නය, මාණික්‍ය රත්නය අතරත් බුදුරජාණන් වහන්සේ නැමැති බුද්ධ රත්නය නැමැති රත්නය හා සමාන රත්නයක් පහළ වෙන්නේ නැත. යදිහි චිත්තීක තට්ටේන රතනං. යමක්
චිත්තාකර්ෂණීය අර්ථයෙන් රතන නම් වෙනවද? තථාගතෝ රතනං, තථාගතයන් වහන්සේම තමයි රත්නය වෙන්නේ. තථාගතේහි උප්පන්නේ යේකේචි මහේසක්කා දේව මනුස්සා. තථාගතයන් වහන්සේ උපන් කාලෙදී යම්කිසි මහේසාක්‍ය දෙවිවරු මිනිස්සු ඉන්නවද? නතේ අඤ්ඤත්‍ර චිත්තීකාරං කරොන්ති. ඔවුන් වෙන කිසි තැනක ගෞරව සම්මාන කරන්නේ නැහැ. සිත් අලවන්නේ නැහැ. කිංචි අඤ්ඤං පූජෙන්ති, අන් කිසි තැනක පූජා සත්කාර පවත්වන්නේ නැහැ. දැන් අර ශක්තිව රජුරුවන්ට පහළ වෙන මාණික්‍ය රත්නය, ඒ වගේම චක්‍ර රත්නය තමයි ලෞකික වශයෙන් මේ මනුස්ස ලෝකේ පහළ වෙන ඉහළම සම්පatti. එතකොට ඒට මනුෂ්‍ය ලෝකේ මිනිස්සුયો ගරු කරන්න පුළුවන්. දෙව්ලොව ගත්තාම ශක්තිව රජුරුවන් පවා ගරු කරවූ බව ජාතක පොත්වල සඳහන් වෙනවා. හැබැයි එතනින් එහාට දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුවත් බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝවත් කරු කරන්නේ නැහැ. නමුත් බුද්ධ රත්නය ගත්තාම ලෞතර බුදුරජාණන් වහන්සේට එහෙම වෙනසක් නැහැ. මනුෂ්‍ය ලෝකේ මිනිස්යොත් කරු කරනවා, දෙව් ලෝකේ දෙවියොත් කරු කරනවා, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයොත් කරු කරනවා. කරු නොකරන කෙනෙක් නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි නැත්තේ? දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දේවදත්තට කරු කරපු අය හිටියා. ඒ වගේම වසවර්ති මාර පුත්‍රයාට ගරු කරපු අය හිටියා. මාර පාක්ෂික දෙවිවරු හිටියා. ඒ වගේම තීර්ථකයන්ට ගරු කරපු තීර්ථක ශ්‍රාවකයෝ හිටියා. එහෙම තියෙනකොට කොහොමද මේ හැමදෙනාම බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා කියන්නේ කියලා? මෙහෙමයි. මෙතන කියවෙන්නේ උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන්. ඒ කියන්නේ ප්‍රධාන තත්වය අරගෙන තමයි මේ කතා කරන්නේ. ඒ අතරතුර එහෙම් මෙහෙම් සමහර දේවල් වෙන්න පුළුවන්. ඒ වුණාට එකල ඉන්න යම් කිසි ගුණ සම්පත්තියක් ඇති සත්ව කොට්ටාසයක් ඉන්නවනම්, දියුණු කර సంతාන ඇති සත්ව කොට්ටාසයක් ඉන්නවනම්, ඒ කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේට මිස වෙන කෙනෙකුට ඒ ගෞරවය දෙන්නේ නැහැ. වෙන අයට ඒ ගෞරවය දෙන්නේ ප්‍රගුණ නොකරපු, පුහුණු නොකරපු, දුර්වල సంతාන ඇති, අසත්පුරුෂ ගති ඇති, අසත්පුරුෂ ගුණ ඇති පුද්ගලයෝ. ඒ අය පාපේ අඳුරු සෙවණැල්ලෙන් ඔවුන්ගේ සිත් වැහිලා ගිහිල්ලා. ඒයට තථාගතයන් වහන්සේ ළඟ හිටියත් තථාගතයන් වහන්සේව පෙනෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේටත් ඒ අය තමන් වහන්සේගේ දෙතන මඩල ගාව හිටියත් බුදු වැසට පේන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ මසසට පේනවා, දිවැසට පේනවා. ඒ වුණාට අර හැමදාම තථාගතයන් වහන්සේ හිමිදිරි උදෑසන නැගී ඉඳලා මේ මහා කරුණා සමාපත්තියෙන් නැගී ඉඳලා ලෝකයේ දිහා බලනවානේ මේ බුදු වැසින්. ඒ කියන්නේ ආසයානුසය ඥානයෙන් හා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයෙන් කියන මේ ඥාන දෙකෙන් ඒ බලනකොට කිසිම කෙනෙක් පෙනෙන්නේ නැහැ. අදුම තරමේ වේළුවනාරාමේ හා පැත්තේ හිටපු චුන්ද සූකරිකවත් තථාගතයන් වහන්සේට පෙනුනේ නැහැ. හේතුව ඒ අය තුල ඒ ගුණ සම්පatti නැහැ. ඕන් තථාගතයන් වහන්සේට කරු කරන්නේත් නැහැ. තථාගතයන් වහන්සේට එයට උදව් උපකාර කරන්න පුළුවන් කමකුත් නැහැ. මේ කතා කරන්නේ එවැනි පුද්ගලයෝ නෙමෙයි. මේ කතා කරන්නේ සමහර වෙලාවට තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල දුක් විඳින සත්වෝ පවා ඉන්නවා. සංසාර පුරුද්ද තියෙනවා, කළ අකුසලයකට අපාගත වෙලා ඉන්නවා. ඒ තිරිසන් ලෝක හිටියත්, പ്രേත ලෝකවල හිටියත්, අසුර ලෝකවල හිටියත්
තථාගතයන් වහන්සේ දුටු පමණින් ගෞරවය පහළ වෙනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අතර උපදිනවා. දෙව්ලොව දෙවියන් හැටියට උපදිනවා. බඹලොව බඹුන් හැටියට උපදිනවා. නමුත් තථාගතයන් වහන්සේට හිසනම ආචාර කරන තථාගතයන් වහන්සේට ගරු සත්කාර පූජා කරන ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ අය ගැන තමයි මේ කතා කරන්නේ. තථාහි බ්‍රහ්මා සහම්පති සිනේරු මත්තේන රතන දාමේන තථාගතං පූජේසි. සහම්පති මහා බ්‍රහ්මයා වරක් මහා මේරුව තරම් රන් මාලයකින් තථාගතයන් වහන්සේට පූජා කළා කියලා කියනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් රත්තරන් මාල බුදුරජාණන් වහන්සේ බාරගත්තද මේ කොහෙද්ද ඕක තිබ්බේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේවා ප්‍රකාශ කරාම පූජාව කරන එක පූජාව කරන පුද්ගලයාගේ දෙයක්. ඒ බාර ගැනීම හා පරිහරණය කරන එක ප්‍රතිග්‍රාහකයාගේ කටයුත්තක්. තථාගතයන් වහන්සේ සහම්පති මහා බ්‍රහ්මයාට පින් සිදුවීම පිණිස එය බාරගත්ත. නමුත් තථාගතයන් වහන්සේට රත්තරන් වලින් වැඩක් ඇත්තේ නැහැ. තථාගතයන් වහන්සේ හැර අන්නේ අන් කෙනෙකුට ඒ පරිභෝග කරන්න තරම් පුණ්‍ය ශක්තියකුත් ඇත්තේ නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේ බාර අර ගන්නවා. ඒ පරිහරණය කරන්න යන්නේ නැහැ. ඊළඟ යථා බලංච අඤ්ඤේ දේවා මනුස්සාච. තමන්ට පුළුවන් විදියට අනිකුත් දෙවිවරුද මිනිස්යෝද ඒ කියන්නේ බිම්බිසාර කෝසල රාජ අනාථ පිණ්ඩිකාදයෝ, බිම්බිසාර රජුරෝ, කොසල් රජුරෝ, ඒ වගේම අනාථ පිණ්ඩික සිටුතුමා වැනි අය, වේළුවනාරාමය, ඊට පස්සේ රාජිකාරාමය, අසාදෘශ මහා දානය, මේ වගේ දේවල් වලින් ඒ රජවරු පූජා කළා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ මහා ආරාම පූජා වෙච්ච සවැත් නුවර ජේතවනාරාමය අනේ පිරිසිතුමා විසින් කරවලා පූජා කළා. ඒ වගේම විසාකා පූර්වාරාමය කරලා පූජා කළා. මේ වගේ නුවණැති තවත් දේවරු මිනිස්සුયો බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අනේක විද පූජාවන් පැවැත්වුවා. පරිනිබ්බුතම් පිච භගවා උද්දිස්ස චන්නවති කෝටි ධනං විස්සජ්ජත්වා අශෝක මහරජා සකල ජම්බුද්වීපේ චතුරාසීති විහාර සහස්සානි පතිට්ඨාපේසි. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්වත් භාග්‍යවතුන් වහන්සේ උදෙසා 96 කෝටියක් ධනෙ වියදම් කළ අශෝක අධිරාජ්‍යයා මුළු ජම්බුද්වීපය පුරා විහාර 84000ක් පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා. කෝපන වාදෝ අඤ්ඤේ සංචිත්තීකාරාණ. අනෙකුත් අවශේෂ ගෞරව සත්කාරයන් පිළිබඳව කවර කතාද? අපිච කස්සඤ්ඤස්ස පරිනිබ්බුත්තස්සාපි ජාති බෝධි ධම්මචක්කප්පවත්තන පරිනිබ්බානට්ඨානානි පටිමා චේතියාදීනිවා උද්දිස්ස ඒවං චිත්ති කාර ගරුකාරෝ වත්තති යතා භගවතු. අද මේ භාග්‍යවතුන් වහන්සේට තථාගතයන් වහන්සේ පිරිනුවන් පෑවට පසුවත් තථාගතයන් වහන්සේ ඉපදුණු තැන, ඒ වගේම බුද්ධත්වයට පත් වුණු තැන, ධම්සක් පැවතුම් සූත්‍රය පැවැත්වපු තැන, පිරිනුවම් පාපු තැන කියන මෙන්න මේ සංවේග ස්ථාන හතරට, ඒ වගේම අනිකුත් නන් දෙස පවතින ප්‍රතිමා, චෛත්‍ය, ඒ වගේම බෝධි වෘක්ෂයන් වහන්සේලා උදෙසා ගරු සත්කාර පවත්වනවා නම් වෙන කාටද ඒ වගේ ගරු සත්කාර පවත්වන්නේ කියලා අහනවා. ඒවං චිත්ති කතට්ඨේනාපි තථාගත සමං රතනං නත්ති. මේ විදිහට ගෞරව සත්කාර නැත්තම් චිත්තාකර්ෂණීය ගෞරවා මේ ප්‍රනාම පූජා සත්කාර පවත්වන්නා වූ අර්ථයෙන් තථාගතයන් වහන්සේ හා සමාන රතනයක් නැත කියන අර්ථයෙන් රතන නම් වෙන බව දක්වනවා. ඊළඟට ගාථාවේ සඳහන් වුණානේ චිත්තීකතම් මහග්ගෝච කියලා.
එතකොට මහාර්ගාර්ථයෙන් කොහොමද රතන නම් වෙන්නේ තථාගතයන් වහන්සේ? ඒ බව සඳහන් කරනවා. සමා වෙන්න යතා යම්පිතං මහග්ගට්ටේන රතනං යම්සේ යම් ඒ මහානර්ගාර්ථයෙන් රතන නම් වෙනවද කෙසේ දෙයක් කාසිකං වත්තං කසී සලුවක්සේය කියලා සඳහන් කරනවා. යතා එහෙන් කියන ලදී ජින්නම් පිබික්කවේ කාසිකං වත්තං වන්නවත්තං චේව හෝති සුඛ සම්පස්සංච මහග්ගං ചാති. මහණෙනි කසී වස්ත්‍රය බොහොම පරණ වුණත් ඒ වස්ත්‍රය වර්ණ සම්පන්නයි. ඒ වගේම ශරීරයට සුව පහසක් ලබා දෙනවා. ඒ වගේම අතිශය අගනා බවක් මහත්සේ වටින බවක් එහි තියෙනවා. තම්පි බුද්ධ රතනේන සමන්නත්ති. ඒ කසී සලුවත් මේ බුදුරජාණන් වහන්සේ හා සමාන වෙන්නේ නැත කියනවා. යදිහි මහග්ගට්ටේන රතනං යම් මේ මහානර්ග භාවයෙන් රතන බවක් තියෙනවා. තථාගතෝ රතනං තථාගතයන් වහන්සේමයි රතනේ. තථාගතෝහි ඒසං පංසුකම්පි පටිග්ගන්හාති. තේසං තම් මහප්පලං හෝති මහානිසංසං. තථාගතයන් වහන්සේ යමකුගෙන් පස් චුට්ටක් පිළි අර ගන්නවද ඔවුන්ට එය මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා. සෙය්‍යතාපි අශෝකස්සරඤ්ඤෝ හරියට අශෝක අධිරාජ්‍යයට වගේ. ඉදමස්ස මහග්ගතාය මේ ඔහුගේ මාර්ගභාවයයි. ඒවං මහග්ගතා වචනේන මේ කියන්නේ තථාගතයන් වහන්සේ ඉදමස්ස කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ මහා අනර්ග භාවයයි. ඒවං මහග්ගතා වචනේන චිත්ත දෝසා භාව සාධකං ඉදං තාව සුත්තපදං වේදිතබ්බං. මෙසේ මහග්ගතා වචනේහි එහි දෝෂයක් නැති බවට සාධක පිණිස මෙන්න මේ සූත්‍රයේ පදය දත යුතුයි කියලා කියනවා. මොකද්ද? අංගුත්තර නිකායේ තික නිපාතේන පාඨයක් යේ සංකෝපනසෝ පටිග්ගන්හාති චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චය බේසජ්ජ පරික්ඛාරං තේසං තම් මහප්පලං හෝති මහානිසංසං ඉදමස්ස මහග්ගතාය වදාමි. යේ සංකෝපනසෝ පටිග්ගන්හාති යමෙක් ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්‍ය බේසජ්ජ පරික්කාරයන් ඔවුන් විසින් පූජා කරන පිළිගන්නවා නම් ඔවුන්ට මහත්ඵල වෙයි මහානිසංස වෙයි. මෙය ඒ පුද්ගලයාගේ මහාර්ගතාවයයි වදාරමි. සෙය්‍යතාපි තම් බික්කවේ කාසිකං වත්තම් මහග්ගං. මහණෙනි හරියට කසී සලුව මහත්සේ අගනේද තතූපමාහං බික්කවේ ඉමම් පුද්ගලං වදාමි. මේ පුද්ගලයා එයට උපමා වශයෙන් මම කියමි කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒවං මහග්ගට්ටේනාපි තථාගත සමාන රතනං නත්ති. එතකොට මහා අගනා බවක් කියන එක නිමිත සඳහන් කළේ. දැන් දෙයක් හම්බුනහම ඒක විශාල වටිනකමක් තියෙන දෙයක් නම් කල්පනා කරලා බලන්න ඒ වටින දේ අපි එක්ක මිල කරගන්නවා. නැත්තම් ඒ ප්‍රදර්ශනය කරනවා. තාවකාලිකව කුලියට දෙනවා. එහෙම දීලා අපි එයින් සැප සම්පත් ලබා ගන්නවා. ඒ අපි සතු වස්තුව වටිනකමින් වැඩි වෙන්න අගේ වැඩි වෙන්න ඒ වැඩි මිලකට තමයි මිනිස්සු මිලදී ගන්නේ. වැඩි පිරිසක් එය නරඹන් දෙනවා. වැඩි මුදලකට අපිට බදු දෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි ඒ දේ නිසා විශාල සම්පත්තියක් උදා කරගන්නවා. හැබැයි අපි ගාව තියෙන භෞතික කිසිම සම්පත්තියකට
අපිව දෙව්ලොව, පඹලොව, මනුලොව ප්‍රතිසන්දියකට අරන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒව ගැන හිත පහදවා ගත්තා කියලා. නමුත් තථාගතයන් වහන්සේ ගැන හිත පහදවාගෙන කෝටිපති පවුලක ඉපදිලා ඒත් කුසට ආහාරක්වත් නැතුව, ලෙඩකට බෙහෙතක් ගන්න නැතුව, හරියට අඳින්න පළඳින්න නැතුව හිඟන්නෙක් වගේ දුක් විඳලා අසරණෙක් වගේ මිය ගිය මට්ට කුණ්ඩලී බලන්න පුදුමාකාර දිව්‍ය සම්පත්තියක් අත්පත් කරගත්ත තථාගතයන් වහන්සේ දැක හිත පහදව දැක්කෙත් නැහැ. තථාගතයන් වහන්සේගේ රැස්මාලා විතරයි යන්තම් තමන් ඉන්න පැත්තට වැටුනේ. ඒට හිත පහදවාගෙන දෙව්ලොව දෙවි කෙනෙක් බවට පත් වුණා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාත් තිරිසනෙක් වෙලයි කලින් ජීවිතේ ඉපදිලා හිටියේ. වතුර වලක ගෙම්බෙක්. වතුර වලක ඉන්න ගෙම්බෙක් ටික වෙලාවකින් මැරිලා මහේසාක්‍ය දෙවියෙක් වෙයි කියලා කවුද හිතන්නේ? නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් හිත පහදවාගෙන සවන් යොමු කරගෙන හිටපු මේ මැඩියා මොහොතකින් මිය ගිහිල්ලා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා හැටියට උපදිනවා. ඉතින් මේ සම්පත්තිය උන්ට ලැබෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ නිසා. තථාගතයන් වහන්සේගේ පවතින මහා නර්ග භාවය මෙතකයි මෙපමණයි කියලා සමාන කරන්න පුළුවන් කමක් නැහැ. මේ කතා කරේ ලෞකික සම්පatti. ඒ ලෞකික සම්පatti අතරිනුත් තථාගතයන් වහන්සේගෙන් සමත භාවනා ක්‍රමය අහගෙන ධානය උපදවලා බඹලොව ඉපදිච්ච සත්වයෝ කොපමණද? එතනිනුත් එහාට ගිහිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන කතා කරද්දී දැන් බලන්න ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සරහම ප්‍රාර්ථනා කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ප්‍රාර්ථනා නොකර ලෞතර බුද්ධත්වය ලැබෙන්නේ නැහැ. අප මහ බෝසතාණන් වහන්සේ සුමේද තාපසයෝ හැටියට එදා දීපංකර පාදමූලයේ ලෞතර තථාගත දීපංකර බුදු පියාණන් වහන්සේ උදෙසා ජීවිත පරිත්‍යාග කරලා ඒකල ප්‍රාර්ථනාව සමෘද්ධ වීමෙන් තමයි අපගේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ බවට පත් වුණේ. දෙවියෙක් ඉදිරියේ, බ්‍රහ්මෙක් ඉදිරියේ, සක්විති රජුරුවන්ගේ චක්‍ර රත්නයේ ඉදිරියේ, මාණික්‍ය රත්නයේ ඉදිරියේ මේ ප්‍රාර්ථනාව කළාට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ සියලු දේ තිබීම පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සරහා මේ ප්‍රාර්ථනාව කළාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්, මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉදිරියේ මේ ප්‍රාර්ථනාව කළාට සමෘද්ධ වෙන්නේ නැහැ. ඒ සියලු සැප සම්පatti කිනක් දෙන්න පුළුවන් තථාගතයන් වහන්සේට පමණයි. ඒ වගේම ඒ විදිහට මහා සත්වයෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනා තබලා පූජා සත්කාර දක්වලා බුද්ධත්වයේ පවා සාක්ෂාත් කරගන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදු බව ලබනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අගසව් තනතුරු ලබනවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවක තනතුරු ලබනවා. අනේ පිණුසිටුමා මහා විසාකා මහා උපාසිකාව වැනි උවැසියන් ඒ බුද්ධ ශාසනවල තනතුරු ලබනවා. සංසාර සාගරයෙන් එතර වෙලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන් දුටු පිරිස මෙච්චරයි මෙපමණයි කියලා ගණනය කරන්න පුළුවන් කමක් නෑ. කාටද මේ තරම් සැප සම්පත් මිනිස්යන්ට ලෞකිකව ලෝකෝත්තරව ලබා දෙන්න පුළුවන්? ඔය සඳහන් කරපු විදිහට
ඒ තථාගතයන් වහන්සේට වඩා වැඩි වටිනාකමක් ඇති අගයක් ඇති දෙයක් තබා තථාගතයන් වහන්සේ හා සමාන වූ අගයක් ඇති වස්තුවක්වත් මේ තුන් ලෝක ධාතුවේ පහළ වෙන්නේ නැහැ. ඒක නිසාත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප විසින් බුද්ධ රත්නය කියලා ගෞරවයෙන් හඳුන්වනවා. ඊළඟට යථා යම් පිතං අතුලට්ඨේන රතනං, ඒ වගේම යම් වූද ඒ අතුල්‍යාර්ථයෙන් රතන නම් වෙනවද සේයතිදං කෙසේ දෙයක් රඤ්ඤෝ චක්කවර්තිස්ස චක්කරතනං උප්පජ්ජති. චක්‍රවර්ති රජුරවන්ට චක්‍රරත්නය එමෙති රත්නයක් පහළ වෙනවා. චක්‍රවර්ති රජුරවන්ට පහළ වෙන සප්ත රත්නයන් අතරින් ප්‍රධානම රත්නය තමයි මේ චක්‍ර රත්නය. ඒක නිසාමයි උන්වහන්සේ හඳුන්වන්නේ චක්‍රවර්ති කියලා. මේ චක්‍රවර්ති රජුරවන්ට පහළ වෙන චක්‍ර රත්නය පිළිබඳව මහා සුදස්සන සූත්‍රය මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. රාජා ආනන්ද මහා සුදස්සනෝ සත්තහි රතනේහි සමන්නාගතෝ අහෝසි චතුහිච්ච ඉද්දීහි. ආනන්ද මහා සුදස්සන රජතුමා සප්ත රත්නයකින් චතුර්විධ ඉර්ධියකින් සමන්නාගත වුණා. කතමේහි සත්තහි කවර හතකින්ද ඉදානන්ද රඤ්ඤෝ මහා සුදස්සනස්ස තදහුප්පෝසතේ පනරසේ සීසන් නහතස්ස. ආනන්ද මේ ලෝකෙ පහළ වෙච්ච මහා සුදස්සන රජුරවන්ට එදා 15ක් පොය දවසේ නාලා පෙහෙවස් සමාදන් වෙලා උපරිපාසාද වරගතස්ස සමන් උපෝසතිකස්ස උපරිපාසාද වරගතස්ස පෙහෙවස් සමාදන් වෙලා උතුම් වූ ප්‍රාසාදයේ ඉහළ තලයට සැපත් වුණාට පස්සේ දිබ්බං චක්‍රරත්නං පාතුර හෝසි. දිව්‍ය වූ චක්‍රරත්නය පහළ වුණා. ඒ ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සහස්සාරං අර තියෙනවා දහසක්. සනේමිකං නෙමිය තියෙනවා. ඒ කියන්නේ වලල්ල කරත්තරෝදේ. සනාබිකං බෝස්කිරිය සහිත සබ්බාකාර පරිපූර්ණ සර්වාකාරයෙන් සම්පූර්ණ වෙච්ච චක්‍රරත්නය පහළ වෙනවා. දිස්වා රඤ්ඤෝ මහා සුදර්ශනස්ස ඒතද හෝසි. මේක දකින මහා සුදස්සන රජුරවන්ට මෙහෙම අදහසක් ඇති වෙනවා. සුතං කෝපනේතං මේ ගැන මං අහලා තිබුණා. යස්ස රඤ්ඤෝ කත්තියස්ස මුද්දාවස්සිතස්ස. ඔටුනු පලන් ශාස්ත්‍රීය රජ කෙනෙකුට තදහුපෝසතේ පන රසේ සීසන්නහතස් උපෝසුත්තිකස්ස උපරිපාසාද වරගතස්ස. 15ක් පොහොය දිනයක හොඳින් නාලා පෙහෙවස් සමාදන් වෙලා උතුම් වූ ප්‍රාසාදයේ ඉහළ තලයට සැපත් වුණාම දිබ්බං චක්‍රරත්නම් පාතු භවති. සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාර පරිපූර්ණං. දහසක් අර ඇති නිම්බලලු ඇති
පෝස්කිරිය ඇති සර්වාකාරයෙන් පරිපූර්ණ වූ දිව්‍ය වූ ඒ චක්‍රරත්නය පහළ වෙනවා. සෝ හෝති රාජාපාත් චක්කවර්ති. ඒ පහළ වුණාම එතුමා චක්‍රවර්ති රජ කෙනෙකු බවට පත් වෙනවා. අස්සන්නුකෝහං රාජා චක්‍රවර්ති. මම දැන් චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වුණා. අතකෝ ආනන්ද රාජා මහා සුදස්සනෝ උට්ඨායාසනා ඒකං සංඋත්තරා සංගම් කරිත්වා වාමේන හත්තේන ස්වන්නාභිංකාරං ගහෙත්වා දක්ඛිනේන හත්තේන චක්කරතනං ආබුකිරි. ඉන් අනතුරුව ආනන්ද ඒ සුදස්සන මහ රජුරෝ ආසනයෙන් නැගිටලා උතුරු සළුවේ කස් කරලා වම් අතින් රන් පැන් කෙන්ඩිය ගෙන දකුණු අතින් චක්‍රරත්නයට වත් කරමින් අදිෂ්ඨාන කරනවා. පවත්තතු භවං චක්‍රරතනං. පින්වත් චක්‍රරත්නය පවතිවා පෙරලේවා. පවත්තු කියන්නේ පෙරලේවා. අභි විජානාතු භවං චක්‍රරතනං. පින්වත් චක්‍රරත්නය මනසේ ඔබ යා යුතු තැන දැනගනීවා. මේ විදිහට ප්‍රකාශ කරනවා. අතකෝ තං ආනන්ද චක්කරතනං පුරත්තිමන් දිසං පවත්තති. ඉනික්පිති ආනන්ද ඒ චක්‍රරත්නය පෙරදිග දිසාවට නැගෙනහිර දිසාවට පවතිනවා. අන්වදේව රාජා මහා සුදස්සනෝ සද්දින් චතුරංගනියා සේනාය. කොහොමද පවතින්නේ නිකන් නෙමෙයි. අන්වදේව රාජා මහා සුදස්සනෝ සද්දින් චතුරංගනියා සේනාය. මහා සුදස්සන රජතුමත් එතුමාගේ චතුරංගනී සේනාවත් අරගෙනයි මේ චක්‍රරත්නය එදිසට ගමන් කරන්නේ. යස්මින්කෝ පනානන්ද ප්‍රදේශයේ චක්‍රරත්නම් පතිට්ඨාසි. ආනන්ද යම් ප්‍රදේශයකේ චක්‍රරත්නය නවතිනවා නම් තත්ත රාජා මහා සුදස්සනෝ වාසං උපගච්ඡි සද්දින් චතුරංගනියා සේනාය. මහා සුදස්සන රජුරෝ අන්නේ චක්‍රරත්නයේ නවතින තැනක් තියෙනවද? අන්නේ නවතින තැන චතුරංගනී සේනාවත් එක්ක වාසයට ලැබෙනවා. කෙනෙක් කඳවුරුලා ගන්නවා. යේකෝ පනානන්ද පුරත්තිමාය දිසාය පටිරාජානෝ. ආනන්ද යම් මේ නැගෙනහිර දිසාවේ රජවරු සිටිනවා නම් තේ රාජානං මහා සුදස්සනං උපසංකමිත්වා ඒව මාහන්සු. ඒ රජවරු මහා සුදස්සන රජුරුවන්ගේ ළඟට එළඹිලා මෙහෙම ප්‍රකාශ කළා. ඒහි කෝ මහරජ ස්වාගතං තේ මහරජ. මහරජ සෙපත්තුව මැනව. මහරජ මනා පැමිණීමක්මයි ඔබගේ පැමිණීම. සකන්තේ මහරජ අනුසාය මහරජා අනුසාස මහරජාති. මහරජ ඒ ඔබ වහන්සේම අපට අනුශාසනා කරන සේක්වා කියලා ආරාධනා කරනවා. රාජා මහා සුදස්සනෝ ඒව මාහ. මේ රජවරුන්ට මහා සුදස්සන රජුරෝ මෙන්න මෙහෙම අනුශාසනා කරනවා. කොහොමද? පානෝන හන්තබ්බෝ පරපර නොනැසිය යුතුයි. අදින්නන්න ආදා තබ්බං හොරකම් කරන්න එපා. කාමේසු මිච්ඡා න චරිතබ්බා කාමේ වරදවා හැසිරෙන්නට එපා. මුසන්න බනිතබ්බා බොරු කියන්නට එපා. මජ්ජංන පාතබ්බං මත්පැන් පානය කරන්න එපා. යතා බුත්තංච
බුඤ්ජතා එසේම ඔබ යම්සේ මින් පෙර රජ සැප අනුභව කළා නම් ඒ විදිහට මතුවටත් මේ රාජ්‍ය විචාරිය යුතුයි කියලා අනුශාසනා කරනවා. යේකෝ පනානන්ද පුරත්තිමාය දිසාය පරාජානෝ තේ රඤ්ඤෝ මහා සුදස්සනස්ස අනුයන්තා අහේසුම්. ඒ විදිහට ආනන්ද යම් මේ පෙරදිග වැසි රජදරුව වෙනවනම් ඒ සියල්ලෝ මහා සුදස්සන රජ්ජුරුවන්ට අනුයාතව ඔහු අනුව පවතිනවා. අතකෝ තං ආනන්ද චක්කරතනං පුරත්තිමං සමුද්දං අජ්ජෝගහෙත්වා පච්චුරුත්තරිත්වා දක්ඛිනං දිසම් පවත්තති. ඊට පස්සේ ආනන්ද මේ චක්‍රරත්නය පෙරදිග සමුද්‍රයෙන් ඉතිර වෙලා දකුණු දිසාවට පෙරලෙනවා. දකුණු සමුද්‍රයෙන් ඉතිර වෙලා දකුණු සමුද්‍රයට බැසගෙන ඉතිර වෙලා ඉනනතුරුව බටහිර දිසාවට පවතිනවා. ඊට පස්සේ බටහිර සමුද්‍රයෙන් බැහැගෙන ඉතිර වෙලා අනතුරුව උතුරු දිසාවට පවතිනවා. අන්වදේව රාජා මහා සුදස්සනෝ සද්දින් චතුරංගනියා සේනායට කලින් සඳහන් කළා වගේ මහා සුදස්සන රජුරුවොත් එතුමාගේ සේනාවත් අරගෙන ඒ යන දිසාවේ අර ආකාරයෙන්ම සියලු රජවරු මහා සුදස්සන රජුරුවන්ගෙන් අනුශාසනා ලැබගෙන මහා සුදස්සන රජුරුව රාජ්‍යත්වය තියාගෙන තමයි තමන්ගේ රාජ්‍යයන් විචාරන්නේ. අතකෝ ආනන්ද චක්කරතනං සමුද්ද පරියන්තම් පටවින් අභිවිජ්ජනිත්වා කුසාවතින් රාජධානින් පච්චාගන්ත්වා රඤ්ඤෝ මහා සුදස්සනස්ස අන්තේ පුරද්වාරේ අත්තකරණ පමුකේ අක්කාහතං මඤ්ඤේ අට්ටාසි රඤ්ඤෝ මහා සුදස්සනස්ස අන්තේ පුරං උපසෝපමානං කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ආනන්ද මේ චක්‍ර රත්නය සමුද්‍රය පරියන්ත කොට ඇති මහා පෘථුවියම මනසේ යා යුතු තැන දැනගෙන ඒ විදිහට ගොස් නැවත කුසාවතී රාජධානියට පෙරලා පැමිණිලා මහා සුදස්සන රජ්ජුරුවන්ගේ අන්තපුරයේ ඉදිරියේ අත්තකරණ ප්‍රමුඛය කියන්නේ විනිශ්චය ශාලාව ඉදිරියේ අක්කාහතම් මඤ්ඤේ අට්ටාසි හරියට කරත්තය නිකම්ම රෝදේ ඇවිදලා පෙරලෙන්නේ නැහැ. හරියට අකුර කරත්තයට යෙදුවාම කරත්ත රෝදය කෙලින් හිටින්නේ කොයි විදිහටද අන්න ඒ වගේ පිහිටියා කියලා සඳහන් වෙනවා මේ මහා සුදස්සන රජුරුවන්ගේ අන්තපුරය සෝභමාන කරමින්. රඤ්ඤෝ ආනන්ද මහා සුදස්සනස්ස ඒව රූපං චක්කරතනං පාතුර හෝසි. ආනන්ද මෙන්න මේ විදිහට මහා සුදස්සන රජුරුවන්ට මේ බඳු චක්‍රරත්නයක් පහළ වුණා කියලා සඳහන් වෙනවා. මේ එදා කුසිනාරා නුවර තථාගතයන් වහන්සේට පිරිනිවන් පානට එපා. කුසිනාරා නුවර කියන්නේ ඉතා කුඩා නගරයක් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු අවස්ථාවේදී පෙර මේ කුසිනාරා නුවර කුසාවතී නම් රාජධානියක් පැවති බවත් එහි මහා සුදස්සන නමින් තමන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යයේ හිබ වූ බවත් එනිසා එම රාජධානිය සුළුපටු රාජධානියක් හැටියට නගරයක් හැටියට සලකන්නට එපා කියන වගත් ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා සුදස්සන සූත්‍රයේ චක්‍රවර්ති රජ කෙනෙකුගේ චක්‍රරත්නය අනුභවය පිළිබඳව සඳහන් කරපු
ආකාරය. ඒතකොට දැන් ඔබට යම් අදහසක් එන්නට ඇති. චක්‍ර රත්නය කියලා කියන්නේ මොකද්ද? මේ චක්‍ර රත්නය නිසායි චක්‍රවර්ති රජ කෙනෙක් බිහි වෙන්නේ කියන ආකාරය. චක්‍රවර්ති රජුරෝ කියන්නේ ලේ බිඳක්වත් හෙලන්නේ නැතිව ඊටාම ධාර්මිකව මේ මුළු ලෝකයම යටත් කරගන්නා වූ රජ කෙනෙක්. ලෝකයේ ජය ගන්නට අවශ්‍ය ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමෙයි. ඒ දැනගත්ත ප්‍රදේශ චක්‍රවර්ති වෙච්ච අශෝක අධිරාජ්‍ය පවා අධර්මය අතහැරලා ධර්මයෙන් රජ කරමින් තමයි ධර්මාශෝක බවට පත් වුණේ. ඒක නිසා අවියෙන් ලෝ යටත් කරගන්නට බෑ. ලෝ යටත් කරගන්නට පුළුවන් ධර්මයෙන් පමණයි. ඉතින් ඒ බවත් මතක් කරමින් මේ චක්‍ර රත්නය පිළිබඳව විස්තරයක් මෙහි තිබෙනවා. රඤ්ඤෝ චක්කවර්තිස් චක්කරතනං උපජ්ජි ඉන්ද නීල මණිමය නාභි. මෙහි නාභිය නැත්තම් බෝස් ගෙඩිය ඉන්ද්‍ර නීල මාණික්කයෙන් හැදිලා තියෙන කියනවා. දැන් මෙතනදී මේ කරත්ත රෝද ගැන කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද අද කරත්ත රෝද එච්චර දකින්න නැති හින්දා මමත් ඇත්තටම කරත්ත රෝද තියෙන යුගයක පහළ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඉතින් මටත් පුළුවන් විදිහට මේ චක්කේ ලකුණු කළා. සමහර විට මෙහි අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. මේවා පිළිබඳව දන්න ඇත්තෝ ඒ වැරදි තියෙනවා නම් අපිටත් දන්නන්නට ඕනේ. මෙන්න මේ ස්ථානය හඳුන්වනවා නාභිය කියලා. නාභිය. මේකටම තමයි බෝස් ගෙඩිය කියලත් කියන්නේ. ඊට පස්සේ මේ කරත්ත රෝදේ තියෙනවා මේ විදිහට අර පාලියෙන් කියනවා අර කියලා. මේවට කියනවා සිංහලෙන් ගරාදි කියලාත් කියනවා. මේවට ස්පෝක් කියලා බයිසිකලෙත් තියෙනවානේ. ෆුට් බයිසිකල් වල එහෙම තියෙන්නේ අර කූරු ස්පෝක් කියලා. අන්න එහෙම මේ නිම්වලල්ලයි නාභියයි සම්බන්ධ කරන ලී වලට තමයි කියන්නේ ගරාදි නැත්තම් අර කියලා. ඊට පස්සේ ඒවා සම්බන්ධ වෙන තැන් සංදි හැටියට හඳුන්වනවා. ඊට පස්සේ මේ වටේට තියෙනවා නිමිය නිම්වලල්ල කියලාත් අපි කියනවා. නිම්වලල්ල කියලා කියන්නේ රෝද පට්ටමට. ඉතින් මේ තමයි ප්‍රධාන අංග. මේක හරහා මේ මෙන්න මෙතන තියෙන සිදුරක්. මේ සිදුර හරහා තමයි ගමන් කරන්නේ කරත්තේ අකුර කියලා එක්සල් එක කියන්නේ අපි. අකුර හරහා මේ රෝද දෙක සම්බන්ධ වෙන ඒ යකඩේ ගමන් කරන්නේ නැත්තම් ලීය ගමන් කරන්නේ මේ හරහා. එතකොට එය රඳවන්න ඕනේ කැරකෙන ආකාරයෙන් මෙන්න මෙතෙන්ට රෝදේ ගැලවෙන්නේ නැති වෙන්න ඇණයකින්. ඒකට කියනවා කඩ ඇණය කියලා. ඉතින් මේවා තමයි ප්‍රධාන අංග මේ රෝදයක් කරගත්තාම. ඉතින් මෙතනදී අටකතාවේ සඳහන් කරනවා මේ චක්‍රවර්ති රජුරුවන්ගේ චක්‍ර රත්නේ නාභිය නැත්තම් බෝස් ගෙඩිය ඉන්ද්‍රනීල මාණික්කයෙන්ලු හැදිලා තිබුණේ. ඒ වගේම අර සප්ත රත්නයන්ගෙන් සකස් වෙලා තිබුණා කියලා කියනවා. ඒ වගේම නේමිය ඒ කියන්නේ නිම්වලල්ල නැත්තම් පට්ටම හැදිලා තිබුණායි කියන්නේ පබළු වලින්. රත්ත ස්වර්ණමය සංදි ඒ වගේම මේ සංදි වර්ණාලේපිත කියන අදහසද කියලා හිතා ගන්න අමාරුයි. මෙතන මේ රත්ත කියන වචනයෙන් කියවෙන්නේ